ශ්‍රී ලංකාවේ නාගරික ක්‍රියාවලිය සහ නාගරික මධ්‍යස්ථානාශ්‍රිත වාස්තුවිද්‍යා පාඩම් මාලාවේ මීළඟ පාඩම තමයි මා මේ අවස්ථාවේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනය තුලදී මා සාකච්ඡා කරනවා සීගිරි නාගරිකරණය පිළිබඳ. සීගිරි නාගරිකරණය පිළිබඳ අපි සාකච්ඡා කිරීමේදී මෙතනදී පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා නාගරිකරණ ක්‍රියාවලියක් තුළ කොහොමද සීගිරිය නගරයක් වුණේ කියන කාරණය. මේ සඳහා අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය, සාහිත්‍යමය මූලාශ්‍රය පිළිබඳව අවධානය යොමු කරමින් මේ නාගරික මධ්‍යස්ථානය පිළිබඳ සහ එහි වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳ අධ්‍යයනය කිරීම පිළිබඳ පැහැදිලි කරමු. සීගිරිය අපි ගත්තහම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ භූමිය ගත්තහම භූමිය මැද පිහිටන ස්ථානයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙනවා. මේ සීගිරියේ පිහිටීම අපි හඳුනාගන්නේ ස්වභාවික පාෂාණ ඛණ්ඩයක් පදනම් කරගෙන ඇති වෙලා තියෙන ඛණ්ඩක් විදිහට. මේ ස්වභාවික පාෂාණය පදනම් කරගෙන තමයි සීගිරි නාගරිකරණ මධ්‍යස්ථානය බිහි වෙන්නේ. අපිට මේ ඡායාරූපය බැලුවත් මෙතනදී තා හොඳින් පැහැදිලි වෙනවා මේ සීගිරියේ පිහිටීම කුමන ආකාරයටද තියෙන්නේ කියන කාරණය. මේ සමීප ඡායාරූපයෙන් පැහැදිලි වෙන්නේ සීගිරි ගලේ ස්ථානගත වීම ශේෂිත ඛණ්ඩක් විදියට පිහිටන ස්ථානයක්. ඒකට මේ ස්ථානය තමයි නාගරික මධ්‍යස්ථානයක් බවට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී පත් වේ. සමීප දර්ශනයක් සීගිරි නගරය පිළිබඳ එහි කේන්ද්‍රයේ වශයෙන් සලකන සීගිරි ගලෙහි ඉහළ කොටස සහ එහි උතුරුපස පිහිටන වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳව මේ ඡායාරූපයෙන් ඔබට දැක ගන්න හැකියාව ලැබෙනවා. සීගිරිය සුවිශේෂ වෙන්නේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ වලට පමණක් නෙමෙයි. එහි තියෙන කැටයම් එක්ම චිත්‍ර විශේෂයෙන්ම චිත්‍ර සීගිරිය ලෝක ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. සීගිරිය ගත්තහම සීගිරිය පිහිටන්නේ මධ්‍ය කඳුකරේ උතුරු කඳු බෑවුමේ. එතකොට මේ උතුරු කඳු බෑවුම අපිට විශේෂයෙන්ම අයත් වෙන්නේ අන්තර්මධ්‍යම කලාපයට. මේ අන්තර්මධ්‍යම කලාපයේ උතුරු කඳු බෑවුමේ පිහිටන සීගිරිය විශේෂයෙන්ම උතුරු මැද ඒකම බටහිර සහ අන්තර්මධ්‍යම ප්‍රදේශයේ විදිහට සලකන කුරුණෑගල අයිති වන ඒ වයඹ පළාතට බොහොම සමීපව පිහිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකම සීගිරියේ මේ පිහිටීම තුළ පළාත් සමග ඍජු සම්බන්ධතාවය පවත්වාගෙන යාමට සහ ඒක වර්ධනය කිරීමට බෙහෙවින්ම පහසු වෙලා තියෙනවා. ඊටාම මැද කොටසක ලංකාවේ මැද කොටසක සීගිරිය ස්ථානගත වීම සඳහා ඒ කේන්ද්‍රීය ස්ථාන වශයෙන් සීගිරියෙහි පිහිටීමත් එක්ක එතන ඉඳලා අනුරාධපුර ප්‍රදේශයට, එතන ඉඳලා නැගෙනහිර පැත්තට, එතන ඉඳලා කඳුකර කලාපයට, එතන ඉඳලා විශේෂයෙන්ම වයඹ පළාත ඇතුළු ඒ ප්‍රදේශවලට ඍජුව සම්බන්ධ වීමේ හැකියාවක් සීගිරිය රට මැද ස්ථානගත වීම තුළ අපට හඳුනා ගන්න හැකියාවක් වෙලා තියෙනවා. එතකොට සීගිරිය පිහිටන්නේ අන්තර්මධ්‍යම කලාපයේ ආසන්නයේ විශේෂයෙන්ම වියලි කලාපයේ අයිති ප්‍රදේශයේ අනුරාධපුර යුගයේ රාජධානියක් විදිහට තමයි අපි සීගිරිය සලකන්නේ. අනුරාධපුරය ප්‍රථම වරට රාජධානියක් බවට පත් වුණා. ඊට පස්සේ අනුරාධපුර මැද අවදිය වෙන විට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස වෙන විට සීගිරිය නැවත රාජධානියක් බවට පත්වීම හඳුනා ගන්නවා. එතකොට උතුරු මැද පළාතේ විශේෂයෙන්ම අනුරාධපුරයේ ජනාවාස වෙනවා වගේම ඒකම මධ්‍යම පළාතට අයිති සීගිරිය දඹුල්ලට ආසන්න අන්තර් මධ්‍යම පළාතේ නාගරික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඒ සමගම අපිට වැදගත් කාරණයක් තමයි රජරට රාජධානි පිළිබඳව අපි සාකච්ඡා කරනකොට එතන මේ රාජධානි තුනක් අනුරාධපුරයේ සීගිරිය සහ පොළොන්නරුව කියලා රාජධානි තුනක් බිහි වෙනවා. ඒ රාජධානි රජරට රාජධානි විදිහට පොදුවේ හැඳින්වුවත් නාගරික මධ්‍යස්ථාන විදිහට අවස්ථා තුනකදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ ස්ථානවල තියෙන
වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අපි අධ්‍යයනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි බෙදීමක් ගත්තොත් ඉන්ටර්මීඩියට් zone එක A කියලා ගත්තොත් ඒකම අපිට ඒක වශයෙන් අපිට පැහැදිලි වෙනවා වයඹ පළාත ආසන්න වෙනවා සීගිරියට. ඊගාවට උතුරු වියලි කලාපේ නදන් ඩ්‍රයි zone එක පැත්තෙන් ගත්තාම අපිට මේ වියලි කලාපයටත් සීගිරිය සමීප වෙනවා. ඒකම ඊස්ටර්න් ඩ්‍රයි zone එක. එහෙම නැත්නම් නැගෙනහිර වියලි කලාපය අපි ගත්තාම ඒ පොළොන්නරුව ඇතුළු ඒ ප්‍රදේශවලට සීගිරිය බොහෝ සෙයින් සමීප තියෙනවා. විශේෂයෙන්ම යාපහුව රාජධානිය අනුරාධපුරය පොළොන්නරුව මෙන්න මේ කියන රාජධානි බවට පත්වෙච්ච පැරණි රාජධානි වලට ඉතා සමීපව සීගිරිය පිහිටනවා. සීගිරිය පුරාවිද්‍යා භූදර්ශනය අපි ගත්තාම ඉතාමත්ම පැහැදිලි. මේ සීගිරියේ භූදර්ශනය විශේෂයෙන්ම සීගිරිය කේන්ද්‍රයක් විදිහට අරගෙන අපි සාකච්ඡා කිරීමේදී ඉතාමත්ම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඔබට මේ සැලැස්මේ පැහැදිලිව හඳුනා ගන්න හැකියාව ලැබෙනවා ගංගානින්න කීපයක්ම සීගිරිය ආසන්නයෙන් ගලාගෙන යාම. ඒකට සීගිරිය ආසන්නයෙන් මේ ගංගා කීපයක් ගලාගෙන යාම නිසා විශේෂයෙන්ම සාරවත් නිම්නයක් බවට සීගිරියපත් වෙනවා. ඒකම ඊට පස්සේ අපි දකිනවා මේ ගංගා නිම්නය ඇසුරෙන් සීගිරියේ මධ්‍ය ප්‍රදේශයේ නැත්නම් කේන්ද්‍රීය ප්‍රදේශයේ තුල විශේෂයෙන්ම වාරි කර්මාන්ත බිහිවීමක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේක තද කොළ පාටින් අපි දක්වන මේ සීගිරියේ කේන්ද්‍රීය ප්‍රදේශයේ මේ වාරි කටයුතුත් එක්ක ඇතිවෙන තත්ත්වයන් නාගරිකරණ ක්‍රියාවලියට ඉතාමත්ම අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඒකම අපි ඊට පස්සේ දකිනවා පර්යන්ත ප්‍රදේශය විශේෂයෙන් මැදිරිගිරිය පැත්ත දිඹුලාගල ඒ පැත්තට යනවා. ඊට පස්සේ අනුරාධපුරයේ පැත්තට එනවා. පුලියන්කුලම ඒ වගේ පැතිවලට ඒකම අනිත් පැත්තෙන් වායන්ත පැත්තෙන් සැස්සේරුව යාපහුව ඒ ආසන්න ප්‍රදේශවලටම මේ පර්යන්ත කලාපය තුළ සීගිරියේ ව්‍යාප්ත වීමට මූලික වශයෙන් බලපාන. සීගිරිය අවට භූදර්ශනය අපි ගත්තාම ඉතාමත්ම පැහැදිලි කොපමණ වාරි ප්‍රමාණයක් කොපමණ ජනාවාස තත්ත්වයක් කොපමණ ප්‍රමාණයක් භූදර්ශනය ගොඩ නැගීම සඳහා මේ බලපෑවද කියන කාරණය මේ සිටියම දකිද්දී අපට ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම රිටිගල ආසන්න වෙනවා හබරන ඒකම වගේ තැන් දඹුල්ල මේ වගේ තැන් ඉත සීගිරියට ආසන්නෙන් පිටලා තියෙන විශාල වාරි කර්මාන්ත ප්‍රමාණයක් සීගිරිය ආසන්න භූමිවල විශේෂයෙන් ගංගා නිම්න පදනම් කරගෙන බිහි වෙනවා. මේවා ගොඩක් වෙලාවට අපි හඳුනාගන්නේ එල්ලංගා ක්‍රමයකට එහෙම නැත්නම් පද්ධති ක්‍රමයකට සකස් වෙච්ච වාරි කටයුතු. එතකොට ඒ වාරි ක්‍රියාවලියට මේ නාගරික කටයුතු බෙහෙවින් උපස්තම්භ වෙන්නේ නැති කියලා පෙන්වලා දෙන්න හැකියාව තියෙනවා. සීගිරිය සහ එහි ආසන්න ප්‍රදේශවල විශේෂයෙන්ම මෙතනදී පැහැදිලි වෙන්නේ වාරි කර්මාන්තයට අදාළ තොරතුරු විශාල ප්‍රමාණයක් සඳහන් වෙනවා. ඒක අපි දක්වලා තියෙනවා මේ සැලැස්මේ. ඒකම පුරාවිද්‍යාත්මක ශේෂ්ත්‍ර ඩොට් වලින් පෙන්නලා තියෙනවා. මේ පුරාවිද්‍යාත්මක ශේෂ්ත්‍ර විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම ප්‍රොටෝ ඉතිහාසය, ප්‍රාග් ඉතිහාසය, මුල් ඉතිහාසය, මධ්‍ය ඉතිහාසය සහ ඊට පස්සේ පශ්චාත් ඓතිහාසික යුගයේ දක්වාමත් පසු කාලීනවත් අපිට මේ නිම්න ප්‍රදේශයේ සීගිරිය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒකට සීගිරිය අපි අධ්‍යයනය කිරීමේදී සීගිරිය හුදකලා නාගරික ප්‍රදේශයක් විදිහට අපිට අධ්‍යයනය කරන්න බෑ. ඒකට සීගිරිය අපි නාගරීකරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේදී මේ මහා නිම්නයම පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා සීගිරි නිම්නය පිළිබඳව සාකච්ඡා කිරීම තුළින් සීගිරියේ නාගරීකරණ කටයුතු මේ භූදර්ශනය තුළින් කොහොමද ගොඩනැගුණේ කියන කාරණය එක් එක් සංස්කෘතික අවධි තුලින් අපිට හඳුනා ගැනීමට ඉතාමත්ම පහසු වෙනවා. විශේෂයෙන්ම ප්‍රාරම්භක සමාජයක ඉඳලා ඒක ක්‍රමානුකූලව තාක්ෂණයේ සහ එහි වර්ධනය වෙන්නා වූ වෙනස් වීම එක්ක සමාජය ලබන්නා වූ විශේෂ හැකියාවක් විදිහට තමයි නාගරීකරණ ක්‍රියාවලිය අප නිරූපණය කරන්න වෙන්නේ.
එතකොට මේ දේශනය තුලදී මම ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ක්‍රියාවලිය කොහොමද ගොඩනැගුණේ කියලා. මේ සැලැස්මෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා විශේෂයෙන්ම සීගිරිය සහ ඒ සීගිරිය පදනම් කරගෙන බිහි වෙලා තියෙන ගංගා නිම්න කීපයක්ම අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. එකක් තමයි අපිට බටහිර පැත්තෙන් දැක ගන්න හම්බ වෙනවා කලාවේ නිම්නේ. සීගිරියට ආසන්නවම සීගිරියත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ යාන්නෝය නිම්නේ. ඊට පස්සේ කිරි ඔය නිම්නේ. මෙන්න මේ ගංගා නිම්න තුන සීගිරිය විශේෂයෙන්ම සීගිරිය නගරයක් වීම සඳහා එන්න නැත්නම් ජනාවාසකරණයේ මුල් පදනම් සකස් වීම සඳහා බලපානවා. ඒකෝ මල්ලතෝය නිම්නය. මේ මල්ලතෝය නිම්නය, යාන්නෝය නිම්නය, කිරියෝය නිම්නය සහ කලාව නිම්නය විශේෂයෙන්ම සීගිරි නාගරිකරණ ක්‍රියාවලියේදී අපට බලපාන ප්‍රධාන කාරණයක් වෙනවා. එතකොට මේ සැලැස්ම තුළ කේන්ද්‍රයේ විදිහට සීගිරියත් මේ කියනා වූ ප්‍රධාන ගංගා නිම්න කීපය අතර අරගෙන බැලුවයින් පස්සේ අපිට ඊට පස්සේ පැහැදිලි වෙනවා ප්‍රධාන පද්ධති තුනකට මේ සීගිරි නිම්නය සම්බන්ධ වෙනවා කියලා. එකක් තමයි අනුරාධපුර පද්ධතිය. අනුරාධපුර ප්‍රදේශයට රිටිගලින් එහා පැත්ත සහ ඒ ප්‍රදේශවලට විශේෂයෙන්ම එක පද්ධතියක් විදිහට සීගිරිය සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් පොළොන්නරු සිස්ටම් එකට. මේ පොළොන්නරු සිස්ටම් එකට සම්බන්ධ වීමත් අතිශයින් වැදගත් වෙනවා නාගරිකරණ ක්‍රියාවලියේදී. අනිත් එක තමයි සෙන්ට්‍රල් මවුන්ටන් එහෙම නැත්නම් කඳුකර කලාපය. මේ කඳුකර කලාප පද්ධතියටත් සීගිරිය ඉඳලා ඉතා පහසුවෙන් මේ සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පද්ධති තුනකට විශේෂයෙන් සම්බන්ධ වීමත් එක්ක සීගිරිය නාගරිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන මූලික පදනම සැකසෙනවා. සීගිරිය නාගරිකරණ ක්‍රියාවලිය අපි කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කිරීම වැදගත් වෙනවා ඒකේ කාල පරිච්ඡේදය පදනම් කරගෙන. එහෙම නැත්නම් තාක්ෂණික සංස්කෘතික අවදිවල කාල පරිච්ඡේදය කොයි විදිහටද? එහෙම නැත්නම් පරිවර්තනය කොහොමද උනේ කියන එක පිළිබඳව හඳුනා ගැනීමට. සීගිරිය ආශ්‍රයෙන් අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා ලේඛනගත තොරතුරු උපයෝගී කරගෙන විශේෂයෙන්ම අභිලේඛන සහ සාහිත්‍යමය තොරතුරු උපයෝගී කරගෙන කොහොමද සීගිරි නිම්නය තුලින් අපට කාල පරිච්ඡේදයක් ගොඩනගාගත හැක්කේ කියලා. සීගිරියේ තියෙන සෙල්ලිපි සීගිරිය සහ එහි තදාශ්‍රිත කලාපයේ තියෙන සෙල්ලිපි අපි බැලුවහම ඉතාමත්ම පැහැදිලි වෙනවා මුල් අනුරාධපුර අවධිය අපි මුල් ඓතිහාසික අවධිය කියලා කියන කාලේ. එතකොට මේ මුල් ඓතිහාසික අවධියේ මුල් අනුරාධපුර අවධිය ක්‍රිස්තුපූර්ව 300 වස් වෙනකොටත් මේ සීගිරිය සහ එහි හාත්පස ප්‍රදේශ තුල විශාල විදියට මානව පළපදියම් වීම අපට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙතනදී අපිට පැහැදිලි කරන්න ඕන කාරණය තමයි මේ වෙනකොට පූර්ව ඉතිහාසයේ සංස්කෘතිය සීගිරි නිම්නයේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ඒ කේන්ද්‍රගත වෙලා ඊට දියුණු සමාජ පදනමක් සකස් කරලා තියෙනවා. අපිට පැහැදිලි වෙනවා සීගිරි නිම්නය තුලදී ඊට පස්සේ ඇති වෙන මේ මුල් අනුරාධපුර අවධිය එහෙම නැත්නම් මුල් ඓතිහාසික අවධියේ සමාජ කණ්ඩායම් විශාල වශයෙන් සම්පත් පරිහරණ ක්‍රියාවලීන් වලට දායක වෙනවා. අපි දඹුල්ලාශ්‍රිතවට ආසන්නයේ කඳුකර කලාපයේ උඩින් තියෙන මාතලේ ප්‍රදේශයේ කිට්ටුවෙන් අපි උපරිකඩ කියන ස්ථානය කියන්නේ අන්තර්ග්‍රාමයක් අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ දඹුල්ල කිට්ටුවෙන් අපි හඳුනා ගන්නවා මතුක ගාම කියන තැන. ඒ කියන්නේ තවත් භාණ්ඩ නිෂ්පාදනය කරපු ගමක් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඊට අමතරව විවිධ ජන කණ්ඩායම් පරුමුකවරු, ගහපතිවරු, ගමිකවරු, රජවරු මේ වගේ විවිධ කණ්ඩායම් මේ ප්‍රදේශයේ නිම්න පුරාම සීගිරියේ මහා නිම්නයේ පුරාම ජනාවාස තත්ත්වයන් මුල් අනුරාධපුර අවධිය වෙනකොට ඇති කරගෙන තියෙනවා. ඒක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා නාගරික ක්‍රියාවලියට අවතීර්ණ වීමේ තත්ත්වය හඳුනා ගැනීමේදී. මේ தත්ත්වය පදනම් කරගෙන ඊගාවට සීගිරි නිම්නය තුල අපි හඳුනාගන්නේ මධ්‍ය අනුරාධපුර අවධිය. මධ්‍ය අනුරාධපුර අවධිය වෙනකොට විශේෂයෙන්ම සීගිරිය කේන්ද්‍රගත කරගනිමින් ක්‍රිස්තුපූර්ව 500 සියවස වෙනකොට රාජධානී තත්ත්වයක් කාශ්‍යප රජුරෝ විසින් නිර්මාණය කරනවා. මේ කාශ්‍යප රජුරෝ විසින් නිර්මාණය කරන රාජධානිය තමයි සීගිරිය කියලා බොහෝ දෙනෙක් දැනට අපි ඒකේ දකින මාස්ටර් විද්‍යාත්මක අංග අධ්‍යයනය කරන්නේ. නමුත් මේ තනිකරම කාශ්‍යප රජුරන්ගේම ක්‍රියාවලියක් වෙන්න බෑ. මේ ආරම්භකයා කාශ්‍යප රජුරෝ විය හැකි. ඉන්පසු ඒක දිවිණු විදියට සංවර්ධනය කිරීම පසු කාලයේ සිදු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි හඳුනාගන්නේ පශ්චාත් අනුරාධපුර අවධිය තුල සීගිරිය කොහොමද මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ ඇතුළු මේ නිර්මාණ
සම්බන්ධව සිදුවෙච්ච ක්‍රියාවලිය මොකක්ද කියන කාරණය. ඒක අපිට ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසත් 12 වෙනි සියවසත් අතර කාලය ආශ්‍රයෙන් සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. සීගිරිය හා තදාත්සිත ප්‍රදේශයේ ආරම්භක ජනාවාස පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ක්‍රිස්තු පූර්ව 5000 දී පමණ තමයි මෙහි ජනාවාස ආරම්භ වන බවට හොයාගෙන තියෙන්නේ. ගාමිණී අධිකාරී සහ ප්‍රියන්ත කරුණාරත්න විසින් සීගිරිය නිම්නයේ සීගිරිය ආසන්නයේ තියෙන අලිගල සහ පොතාන කියන ස්ථාන දෙකේ සිදු කරන කැණීම්වලදී හොයාගෙන තියෙනවා ප්‍රාග්ඓතිහාසික මානවයා විශේෂයෙන් මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයා මේ ප්‍රදේශයේ මුල් ජනාවාස ඇති කරගත් බවට තත්ත්වයක්. එතනදී වැදගත්ම කාරණය තමයි මේ බලංගොඩ මානවයා. එහෙම නැත්නම් මධ්‍ය ඓතිහාසික යුගයේ මානවයාට සම්බන්ධ සැකිලි සාධකත් මෙතනින් හම්බෙනවා. ඒකම ගල්අවි, ඒ ආහාර සඳහා යොදාගත් ආහාරයටගත් සත්තුන්ගේ සාධක ආදී විශාල පුරාවිද්‍යාත්මක සාධක ප්‍රමාණයක් මේ සීගිරියෙන් හොයාගෙන තියෙනවා. ඒ සීගිරියේ අලිගල සහ පොතාන කියන කැණීම් දෙකේ සිදු කරන ලද කැණීම් ආශ්‍රය. ඒකට මේකෙදි වැදගත් කාරණය තමයි මේ ප්‍රාග්ඓතිහාසික සාධක තුලින් මුල් මානව ජනාවාස සීගිරි නිම්නේ ඇතිවීම ඊට පස්සේ ක්‍රමානුකූලව තාක්ෂණයේ පරිවර්තනයත් එක්ක පූර්ව ඓතිහාසික යුගයට පරිවර්තනය වෙලා දියුණුවක් ඇති වෙනවා. ඒකට ගල් යුගයේ මිනිස්සු ඊට පස්සේ එන සංස්කෘතික ප්‍රවාහය වෙන යකඩ තාක්ෂණය පදනම් කරගත් සංස්කෘතික පරිවර්තනයකට ප්‍රවේශ වෙලා සීගිරි නිම්නේ පුළුල් මානව ජනාවාසකරණයක් නිර්මාණය කරනවා. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ පොතාන ගල් ගුහාව ආශ්‍රයෙන් සිදු කරන ලද කැණීමක්. දැනට මේ පොතාන ගල් ගුහාව වනයේ අභ්‍යන්තරයේ තියෙන්නේ. ඒතර මේ පොතාන ගල් ගුහාව ආශ්‍රිත සිදු කරන ලද මහාචාර්ය ගාමිණී අධිකාරී සිදු කරන ලද කැණීමේ දර්ශනයක් තමයි මේ තියෙන්නේ. පොතාන සහ අලිගල කියන කැණීම් වලින් හඳුනාගෙන තියෙන ප්‍රාග් ඓතිහාසික මිනිස්සු පාවිච්චි කරලා තියෙන අස්ථි මෙවලම් තියෙනවා. ඊට අමතරව මයික්‍රෝලිතික එහෙම නැත්නම් ශුද්ධ ශිලා මෙවලම් තියෙනවා. ඒකම හැමර් ස්ටෝන් එහෙම නැත්නම් ගල් මිටි මේ ගල් ආයුධ නිර්මාණය කරන්න පාවිච්චි කරපු පාෂාණ මේ ස්ථානයේ තිබී හඳුනාගෙන තියෙනවා. මෙතන වැදගත්ම දේ තමයි මෙතනත් අපිට හම්බ වෙනවා කන්ද තිරුවානා වගේ පාෂාණ වර්ග. ඒකට ඒවා ගෙනල්ලා මෙතන සකස් කර ගැනීමක් සිදු කළ බවට සාධක තියෙනවා. ඒකම සත්තුන්ගේ අස්ථි කොටස් විශේෂයෙන්ම මෙවලමක් දක්වා පරිවර්තනය කරගෙන ඒව භාවිතා කිරීමත් මේ කැණීම් දෙකේදී හඳුනා ගැනීම වැදගත් වෙනවා සීගිරි නිම්නය තුලින්. මේ ඔබ දකින්නේ පොතාන ගල් ගුහාව ආශ්‍රිතව හඳුනාගත් ලද බලංගොඩ මානවයාගේ සැකිල්ල අදින් අවුරුදු 5000 පමණ පැරණි මේ සැකිල්ල වලදමා තිබෙන ආකාරය තමයි මේ ඡායාරූපයෙන් දකින්නේ. මේ පොතාන ගුහාවේ ජීවත් වූ ප්‍රාග්ඓතිහාසික මිනිසුන් තමාත් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක් මිය ගිය පසු ඔහු එම ගුහාවේම වල දැමීමක් හඳුනාගත හැකි අතර මේ වල දැමීම උක්කුටියෙන් වල දැමීමක්. එහෙම නැත්නම් නම හකුලා වල දැමීමක් විදිහටයි අපි දකින්නේ. ඒක හොඳට ආරක්ෂා වෙලා තියෙන මානව සැකිල්ලක් විදිහට මේ සීගිරියේ පොතාන මෑන් එහෙම නැත්නම් පොතාන මිනිසා අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ප්‍රාග් ඉතිහාසයෙන් අනතුරුව සීගිරි නිම්නයේ මානව ජනාවාස වඩා පුළුල් තත්වයකට පත්වනවා පූර්ව ඓතිහාසික යුගයේ නැත්නම් ප්‍රොටෝ ඓතිහාසික යුගයේ. ප්‍රොටෝ ඓතිහාසික යුගයේ තුල සීගිරිය සහ එහි තදාශ්‍රිත ප්‍රදේශ වටා එක්තරා ආකාරයකට අපි හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන්ම පූර්ව ඓතිහාසික සංස්කෘතියේ වැඩි ස්ථානගත වීම. මේ මහා නිම්න ප්‍රදේශයෙන් අපි බංකට්ටුව, ගලේවැල, රොටවැව, කන්දලම, කලවැල උල්පත, ආනකටාව, ඒකම වට්ටක්කාවාඩිය වගේ ස්ථාන රාශියක මේ ප්‍රොටෝ ඓතිහාසික ජනාවාස ස්ථානගත වෙච්ච බවට හඳුනාගෙන තියෙනවා. පුරාවිද්‍යා පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ ස්ථාන අතර බොහෝ විට ඒ යුගයේ මිනිසුන් වල දැමූ සොහොන් හඳුනාගෙන තියෙනවා. ඒකට මේ සොහොන් වැදගත් වෙන්නේ මානව ජනාවාසකරණය පිළිබඳ අපි ජනාවාස පුරාවිද්‍යාව අධ්‍යයනය කරනකොට. ඒකට සීගිරි නිම්නයේ විශේෂයෙන්ම නාගරිකරණ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න කලින් මේ පූර්ව ඓතිහාසික මිනිසුන් යකඩ තාක්ෂණය පදනම් කරගෙන
ඒ ප්‍රදේශයට එන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි අනුරාධපුරයෙන් උඩ මේ කඳුකර කලාපයට ආසන්න පහත් කඳුකර කලාපවල මේ අය පදිංචි වෙලා මේ කඳුකර කලාපයේ තියෙන සම්පත් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියකට මොවුන් අවතීර්ණ වෙනවා. මේ සම්පත් අත්පත් කර ගැනීමේදී ඛනිජ සම්පත් එක් පැත්තකින් වෙනවා, අනිත් පැත්තට අපිට කුළුබඩු වෙනවා. ඒකට මේ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රධාන වෙන්නේ ඔවුන්ගේ යම් යම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියද විශේෂයෙන්ම පබළු වැනි පළඳනා මාල අත්පළඳනා වගේ දේවල් සඳහා මේ පාෂාණ අලංකාර නිර්මාණ බවට පත් කරලා තිනවා මේ යුගයේදී. කොට මේ මිනිස්සු මේ සම්පත් ප්‍රයෝජනයට අර ගැනීමේදී කඳුකර කලාපයේ තියෙන දුෂ්කරතාවයන් නිසා ඒකේ තියෙන කිරිශිකර වනය සහ පදිංචි වීමේ අපහසුව එකම දැඩි වර්ෂාව නිසා මේ ප්‍රදේශවලට ආරම්භයේදී ගමන් කරේ නැහැ. පහත් කඳුකර ප්‍රදේශවල තමයි මේ අය ජීවත් වුනේ. ඒකම කඳුකරේ පහත් ප්‍රදේශවල ජීවත් වීම නිසා වර්ෂාව මගින් ඇති කරන්නා වූ ක්‍රියාවලින් එක්ක කාදනය සහ පරිවහනය මෙන්ම තැන්පත් වීමේ ක්‍රියාවලිය තුලදී ඊට සාරවත් පසක් සීග්‍රණීමේ තියෙනවා. ඒ නිසා කෘෂි කටයුතු සිදු කළ මිනිසුන්ට මේ නිම්නේ කෘෂිකාර්මාන්තය පුළුල් ලෙස කරගෙන යාමේ අවකාශයකුත් එක් අතකින් තියෙනවා. ඒ නිසා තමයි ඒ අය ඉබ්බන්කට්ටුව ප්‍රදේශයේ තියෙන ඉඩමොරළුව වැනි කුඩා වාරි නිර්මාණ මේ යුගයේම ආරම්භ කරන්නේ. ඒකට ජලය රැස් කරලා ඒ කටයුතු සිදු කරන මේ මිනිස්සු මේ පරිසරය වෙනස් කිරීමේ ක්‍රියාවලියට එහෙම නැත්නම් යම්කිසි වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ඉදිකිරීමේ ක්‍රමවේදයකට මේ අය යනවා. ඒ නිසා මේ ස්ථාන රාශියකින් අපිට මේ ජනාවාස හම්බ වෙනවා. ඒ යුගීය වාස්තුවිද්‍යාත්මක නිර්මාණ විදියට දැනට අපිට ජනාවාස ඇසුරෙන් නිවාස හඳුනාගෙන නැති වුණත් නමුත් වාස්තුවිද්‍යාත්මකව අපිට වැදගත් වෙනවා මේ අයගේ සුසාන. ඒ සුසානාසිත වාස්තුවිද්‍යාව විශාල ප්‍රමාණයක් මේ සීගිරි නිම්නය තුලින් හඳුනාගෙන සීගිරියේ පූර්ව ඓතිහාසික අවධිය පිළිබඳව අපි කතා කරනකොට සීගිරි නිම්නයේ මේ පූර්ව ඓතිහාසික අවධියේ සුසානාසිත වාස්තුවිද්‍යාව විශේෂයෙන්ම ඉබ්බන්කටුව ගලේවැල කැණීම් වලදී තහවුරු කරගෙන තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සොහොන් දිකිරලා තියෙන ආකාරය පිළිබඳ සිලාමංජුසා සොහොන් ඉබ්බන්කටුවෙන් හම්බෙලා තියෙනවා. ඊට අමතරව මුල්ම මැටිවරු සුසානෙකුත් මේ ඉබ්බන්කටුව සුසානෙන් හඳුනාගෙන තිබීම වැදගත් වෙනවා මේ විශ්වානාසිත වාස්තුවිද්‍යාව අධ්‍යයනය කිරීමේදී. ඊට අමතරව බාරණි සුසාන මේ වගේ සුසාන ආකෘති අපිට ඉබ්බන්කටුවෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක ගලේ වෙලත් අපි හඳුනා ගන්න මේ සුසාන අභ්‍යන්තරය සකස් කර ගැනීම පිළිබඳ ඉබ්බන්කටුවෙන් අපිට හම්බෙන නිදර්ශන මෘත ශරීරවල කොටස් එහෙම නැත්නම් අස්ථි මේ බාරණි වල තැම්පත් කරලා මේ සුසාන අභ්‍යන්තරයේ තැම්පත් කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. සුසාන ආශ්‍රිතව ඉදිකිරීම අපිට දැක ගන්න හම්බ වෙනවා. මෙතන ක්ලස්ටර් එකක් එහෙම නැත්නම් පොකුරක් ආකාරයට මේ සුසාන ඉදිකර තිබීම පිළිබඳ තොරතුරු. එකම බරණි සුසාන පිළිබඳ සාධක. එකම ඉබ්බන්කටුවේ සුසානාශ්‍රිතව කැණීම් වලින් හම් වෙන විවිධ මැටි බඳුන් වර්ග. එකම විදේශීය ඛනිජ පාෂාණ වන කානීලියන් සහ ඇගේට් කියන ඛනිජ පාෂාණ වර්ග දෙක උපයෝගී කරගෙන සහ වීදුරු පබළු උපයෝගී කරගෙන නිර්මාණය කර තියෙන අතිශයින්ම අලංකාර මාලයක්. මේක සීගිරියේ පූර්ව ඓතිහාසික සුසානයක් ආශ්‍රයෙන් තමයි හම්බෙන්නේ. ඒකට සීගිරියේ අනිත් වැදගත් කාරණය තමයි මේ සුසාන ආශ්‍රිතයෙන් හඳුනාගෙන තිනවා මිනිසුන් හිස පළඳන රන් සිරස් පටියක්. ඒකට මේ රන් සිරස් පටියක් හිස පැළඳීම මිනිසෙකු සිදු කරන්නේ යම්කිසි නායකත්වයක් ගම්ම්‍ය කිරීම සඳහා බව තමයි පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ. එතකොට මේ ප්‍රදේශයේ මේ වෙනකොට ප්‍රාදේශීය නායකත්වයක් ගොඩනැගී තිබුණාද කියන කාරණය අපිට එනවා. විශේෂයෙන්ම ඉහළ කඳුකර කලාපයේ තියෙන සම්පත් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළදී ඒවා හැසිරවීමේ නායකත්වය සීගිරි නිම්නය තුළ තියෙන ඇති. ඒ නිසා මේ ආකාරයට දේශීය විදේශීය භාණ්ඩ හසුරුවමින් ඒවා කළමනාකරණය කිරීමට යම් නායකත්වයක් අවශ්‍ය වෙනවා. එවැනි අවස්ථාවක් අපිට අර හිස පනදනාව තුනේ හඳුනාගත හැකි කියලා විශ්වාස කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රාදේශීය පාලන නායකත්වය
ඊටාත්ම වැදගත් වෙන්නේ අපිට මේ සීගිරි නිම්නය තුලදී විශේෂයෙන්ම රාජ්‍යත්වයට එක්ක පදනම් වෙන නාගරිකකරණ ක්‍රියාවලියට අවතීර්ණ වීම සඳහායි. අපි හඳුනා ගනු ලබනවා සීගිරියේ මීළඟට විශේෂයෙන් මුල් ඓතිහාසික යුගය තුලදී සීගිරි නිම්නය තුල ජනාවාස වෙන පිරිස් අතරේ පර්යන්ත කලාප තුල සීගිරි නිම්නයත් ඊට හාත්පස කලාපයත් විවිධ රාජ්‍යත්වයේ පදනම් කරගත් තනතුරු අපිට හඳුනාගත හැකි වෙනවා. ඊටාම ආසන්නයෙන් දඹුල්ලට තියෙන නාලන්ද ප්‍රදේශයේ අපට හම්බෙනවා මහා චූඩික රජු පිළිබඳ සෙල්ලිපියක් දෙමඩෝයෙන්. මේ දෙමඩෝයෙන් හම්බෙන මේ සෙල්ලිපියෙන් මහා චූඩික රජු කියන එකෙන් අර්ථවත් වෙන්නේ මහා මණික බහාරකාරයා කියන අදහස. එහෙම නැත්නම් මේ ඛනිජ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය හැසිරුව පුද්ගලයා විදිහට. ඒකට මේක අපිට වැදගත් වෙන කාරණේ තමයි නාගරිකකරණ ක්‍රියාවලියකදී රාජ්‍යත්වයේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් මේ ප්‍රාදේශීය වශයෙන් ඇති වෙලා තියෙන නායකත්වය ප්‍රධාන වෙලා තිනවා මුල් ඓතිහාසික යුගයේ වෙනකොට සීගිරි නිම්නයට තදාශ්‍රිත ප්‍රදේශවල පර්යන්ත ප්‍රදේශවල. ඒ තාමත්ම වැදගත් කාර්යයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ දෙන්නේ සීගිරියේ නිම්නය තුල පිහිටන ඉබ්බන් කට්ටුව ප්‍රදේශයෙන් හඳුනාගෙන තියෙන කානීලියන් පබළු සහිත තවත් අර මාලයට අමතරව තවත් කානීලියන් පබළු විශාල ප්‍රමාණයක්. කානීලියන් පබළු සහ ඇගේත් පබළු මෙතනදී පුරාවිද්‍යා කැණීම් වලින් ඉබ්බන් කට්ටුවෙන් සොයා ගන්න තියෙන